උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විෂයට යටත්ව ගෙන යනු ලබන පාඩම් මාලාවේ තවත් වැදගත් පියවරක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විද්‍යාත්මක ක්‍රමයට යටත්ව ඉතා වැදගත් විෂය එකකයක් ලෙස සැලකිය හැකි වෙන් කර ගැනීමේ රීතිය. වෙන් කර ගැනීමේ රීතිය නොයසේනම් කාල් පොපර්ගේ අසත්‍යකරණීය රීතිය. කාල් පොපර්ගේ අසත්‍යකරණීය රීතිය ලෙසත් හැඳින්වෙනවා, වෙන් කර ගැනීමේ රීතිය ලෙසත් හැඳින්වෙනවා. විද්‍යාත්මක ක්‍රමය විෂයට යටත්ව විවිධ ශාස්ත්‍රයන් පිළිබඳව කතා කරනවා. ඒ ශාස්ත්‍රයන් පිළිබඳව සාකච්ඡාවේදී ඇතම් ශාස්ත්‍රයන් විද්‍යාවන් වන අතර ඇතම් ශාස්ත්‍රයන් විද්‍යා නොවන ශාස්ත්‍ර ලෙස හැඳින්වීමක් සිදු වෙනවා. මෙහිදී අපි බලාපොරොත්තු වන්නේ විද්‍යා සහ විද්‍යා නොවන ශාස්ත්‍රයන් ප්‍රභේද කිරීම සිදුවන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නට. ශාස්ත්‍රයන්හි ආරම්භය ග්‍රීක දාර්ශනික යුගයේ දක්වා ඈතට ඇදී යනවා. ශාස්ත්‍රයන් තුල අන්තර්ගත වන්නේ දැනුම්. ලෝක පවතින සචේතනික සහ අචේතනික වස්තුන් පිළිබඳ දැනුම. නොයසේනම් ජීවී අජීවී, එසේත් නැතහොත් පණ ඇති පණ නැති වස්තුන් පිළිබඳව දැනුම ශාස්ත්‍රයන් තුල අන්තර්ගතයි. ග්‍රීක දාර්ශනික යුගයේ දාර්ශනිකයන් විසින් විවිධ වූ දැනුම සොයා ගැනීම සිදු කරනවා. විශේෂයෙන්ම එකල දැනුම අන්තර්ගත විෂය ලෙස පැවතුනේ දර්ශනය නම් විෂය. සෑම ශාස්ත්‍රයකටම අදාළ වූ දැනුම දර්ශනීය විෂය තුල අන්තර්ගත වුණා. ඒත් ලෝකේ විවිධ ක්ෂේත්‍රයන්ට අදාළව දැනුම වර්ධනය වීමත් සමගම විවිධ ලෙස ශාස්ත්‍ර ප්‍රභේද වෙන්න පටන් ගත්තා. දර්ශනය වෙනම විෂයක් වශයෙන් අනන්‍යතාවයක් සහිතව පවතින අතර විවිධ වූ ශාස්ත්‍රයන් බිහි වෙන්න පටන් ගත්තා. ඒ ශාස්ත්‍රයන්ගෙන් කොටසක් ඇතම් ශාස්ත්‍රයන් 15 වෙනි සියවසේ යුරෝපයේ පුනරුද්දය සමග ඇතිවන විද්‍යාත්මක විප්ලවයෙන් පසු විද්‍යාවන් ලෙස වර්ධනය වුණා. ග්‍රීක යුගයේ පටන් පැවති ඇතම් ශාස්ත්‍රයන් නවීන විද්‍යාත්මක විප්ලවය තුළින් නවීන විද්‍යාවේ ආරම්භය සමග විද්‍යාවන් ලෙස වර්ධනය වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම 15, 16, 17 වන සියවස්වල නවීන විද්‍යාව ඇරඹිලා වර්ධනය වෙන ආකාරය දකින්න පුළුවන්. ඒ කාලය තුලදී විද්‍යාවන්හි ආරම්භය දැකගත හැකියි. උදාහරණයක් ලෙස ගතහොත් ග්‍රීක යුගයේ පටන් පැවති තාරකා ශාස්ත්‍රය පුනරුදය සමග තාරකා විද්‍යාව ලෙස වර්ධනය වෙන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. ග්‍රීක යුගයේ පටන් තාරකා ශාස්ත්‍රය තුලින් ආකාශ වස්තුන් පිළිබඳ විවිධ ආකාරයේ දැනුම දාර්ශනිකයන් විසින් කොට නැගුණ ආකාරය අපි දන්නවා. නමුත් තාරකා විද්‍යාව විෂයක් ලෙස ගොඩනැගීම පුනරුදයෙන් පසු සිදුවන බවයි කියවෙන්නේ. මේ ආකාරයෙන් ග්‍රීක යුගයේ පටන් පැවති වෛද්‍ය ශාස්ත්‍රය පුනරුදයෙන් පසු වෛද්‍ය විද්‍යාව ලෙස වර්ධනය වීම වැනි අවස්ථා දැකගත හැකියි. මෙලෙස ශාස්ත්‍රයන් විද්‍යාවන් බවට පත් වෙනවා. මෙහිදී මතුවන මූලික ගැටලුව විවිධ ශාස්ත්‍රයන් අතරින් විද්‍යාවක් වෙන්කොට හඳුනාගන්නේ කෙසේද?
විද්‍යා සහ විද්‍යා නොවන ශාස්ත්‍ර. නොඑසේනම් විද්‍යා සහ නවිද්‍යා. විද්‍යා සහ නවිද්‍යා. ප්‍රභේද වන ආකාරය පිළිබඳව මෙහිදී අපේ අවධානය යොමු වෙන්නේ. විද්‍යා සහ විද්‍යා නොවන ශාස්ත්‍රයන් වෙන් කර ගැනීමට අදාළ වන රීතියක් කාල් පොපර් නම් විධික්‍රමවාදියා විසින් ඉදිරිපත් කරනවා. කාල් පොපර් 20 වන සියවසේ ජීවත් වන ප්‍රමුඛ පෙළේ අග්‍රගණ්‍ය දාර්ශනිකයෙක්, චින්තකයෙක්, විධික්‍රමවාදියෙක්. විද්‍යාවේ ඥාන මාර්ගය පිළිබඳව පෙරලිකාරී මත ඉදිරිපත් කරපු චින්තකයෙක්. කාල් පොපර් 1902 දී ඔස්ට්‍රියාවේ උපත ලැබූ චින්තකයෙක්. 20 වන සියවසේ වඩාත් පෙරලිකාරී අදහස් ඉදිරිපත් කළ චින්තකයෙක් ලෙස සැලකෙනවා. කාල් පොපර් විවිධ වූ ශාස්ත්‍රයන් අතරින් විද්‍යාවක් හඳුනා ගැනීමට ඉදිරිපත් කළ රීතිය අසත්‍යකරණීය රීතිය. නොඑසේනම් වෙන් කර ගැනීමේ රීතිය. ඇතැම් අවස්ථාවලදී ඔබට දැක ගන්න ලැබේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රවලදී මෙම රීතිය වෙනත් වචන වලින් හැඳින්වන අවස්ථා තිබුණා. පොපේරියානු උපමානය, පොපේරියානු මිම්ම, පොපේරියානු ශබ්ද වේදය. කාල් පොපර් යන නමින් පොපේරියානු යන්න යෙදෙනවා. ඒ අනුව විවිධ ආකාරයෙන් ප්‍රශ්න පත්‍ර යොමු කරා කෙසේ කුමන ඒ පදයේ යෙදුවත් එයින් අදහස් කරන්නේ කාල් පොපර්ගේ අසත්‍යකරණීය රීතිය. කුමක්ද මේ අසත්‍යකරණීය රීතිය? විද්‍යාවක් යනු ආනුභූතික පරීක්ෂණ මගින් ප්‍රතිපත්තියක් වශයෙන් අසත්‍ය කළ හැකි මතයන්ගෙන් යුත් අධ්‍යයනයන් වේ. නැවතත් විද්‍යාවක් යනු ආනුභූතික පරීක්ෂණ මගින් ප්‍රතිපත්තියක් වශයෙන් අසත්‍ය කළ හැකි මතයන්ගෙන් යුත් අධ්‍යයනයන් වේ. ආනුභූතික පරීක්ෂණ පංචේන්ද්‍රියන් ඇසුරු කරගත් පරීක්ෂණ. ඉන්ද්‍රිය ගෝචරව ඉන්ද්‍රිය ඇසුරින් යම් කිසි කරුණක් පිළිබඳව පරීක්ෂා කරන්නේ නම්, සොයා බලන්නේ නම් එවැනි පරීක්ෂණ ආනුභූතික පරීක්ෂණ ලෙස හැඳින්වෙනවා. ඉන්ද්‍රිය ගෝචරව පරීක්ෂා කරලා යම් ශාස්ත්‍රයක් තුල තියෙන කාරණා අසත්‍ය කිරීමේ හැකියාවක් තියෙනවා නම්, බැහැර කිරීමේ හැකියාවක් තියෙනවා නම් එවැනි දේවල් විද්‍යාවන් ලෙසයි කාල් පොපර් කියන්නේ. එමෙන්න මෙම රීතියට යටත්ව විද්‍යාවක් තුල දැකිය හැකි ලක්ෂණ කිහිපයක් ඔහු ඉදිරිපත් කරනවා. මේ ලක්ෂණ තුනක් ලෙස, ඇතැම් විට හතරක් ලෙස, තුනක් ලෙස හැඳින්වෙන අවස්ථා තියෙනවා. එම ලක්ෂණය 1. විද්‍යාවක් නම් සංදිග්ධතාවයෙන් තොර නිශ්චිත අර්ථ දෙන ප්‍රකාශනයන් විය යුතුයි. සංදිග්ධතාවයෙන් තොර නිශ්චිත අර්ථ දෙන ප්‍රකාශනයන් විය යුතුයි. 1. 2. ආනුභූතික පරීක්ෂණම යන්න ලක් කිරීමට හැකි විය යුතුයි. ආනුභූතික පරීක්ෂණ ලක් කිරීමට හැකි විය යුතුයි. 3. එම පරීක්ෂණ මගින් ප්‍රතිපත්තියක් වශයෙන් අසත්‍ය කිරීමට හැකි විය යුතුයි. එම පරීක්ෂණ මගින් ප්‍රතිපත්තියක් වශයෙන් අසත්‍ය කිරීමට හැකි විය යුතුයි. මම දැන් ලක්ෂණ 3ක් ඉදිරිපත් කළා. ඇතැම් විට පාසලේදී, පන්තියේදී, පොතපතකදී මේ ලක්ෂණ 4ක් ලෙස දැක ගැනීම ඔබට සිදුවේ අවස්ථා තියෙන්න පුළුවන්. එම ගැටලුව මම විසඳන්නම්.
ඒ ලක්ෂණ හතරක් ලෙස සැලකීමේදී මම කී පළවෙනි කාරණය. විද්‍යාවක් නම් සංදිධිතාවෙන් තොර නිශ්චිතාර්ථ දෙන සංකල්පයන් පැවතිය යුතුයි. ඒ කරුණු දෙකකට බෙදෙනවා. විද්‍යාත්මක ප්‍රකාශ සංදිග්ධතාවයෙන් තොර විය යුතුයි. දෙක නිශ්චිත අර්ථ දෙන ප්‍රකාශන විය යුතුයි. එක දෙකක් ලෙස ගත්තට පස්සේ ආනුභූතික පරීක්ෂා කිරීමට හැකි විය යුතුයි. එම පරීක්ෂණ මගින් අසත්‍ය කිරීමට හැකි විය යුතුයි යනුවෙන් ලක්ෂණ හතරක් ලෙස ඉදිරිපත් කිරීමකුත් සිද්ධ වෙනවා. නමුත් වඩා සුදුසුයි ලක්ෂණ තුනක් ලෙස දක්වන්න. ඒ අනුව පළවෙනි ලක්ෂණය වෙන්නේ විද්‍යාවක් සංදිධිතාවෙන් තොර නිශ්චිතාර්ථ දෙන සංකල්පයන්ගෙන් යුක්ත විය යුතුයි. මේ ලක්ෂණ හතරක් ලෙස ඔබ දැකීමේදී ඇතිවෙන ගැටලුව निराකරණය කිරීමයි මම එතනදී සිද්ධ කළේ. ඒ අනුව විද්‍යාත්මක ප්‍රකාශනයේ ලක්ෂණ තුනක් වශයෙන් අපි දැන් දැක්කා. දැන් අපිට වැදගත් වෙන්නේ මේ ලක්ෂණයන් අතර ලක්ෂණයන් තුලින් යම් දෙයක් විද්‍යාත්මකද විද්‍යාත්මක නොවේද යන්න හඳුනාගන්නේ කෙසේද යන්න. බොහෝ විට කාල්පපගේ රීතියට යටත්ව විෂයන් ප්‍රභේද වෙන ආකාරය ඇතම් ප්‍රකාශයන් විද්‍යාත්මක වන්නේ කෙසේද යන්න ප්‍රශ්න පත්‍රවල යොමු වන ආකාරය නිතර දැකගත හැකියි. මේ නිසා මේ ඉතා පහසු කරුණක් නමුත් එම කරුණු ඉතා නිවැරදිව හඳුනා නොගැනීම නිසා මේ පහසු අවස්ථාවන්ගෙන් ලකුණු ලබා ගැනීම ඇතම් සිසුන් නොකරන බව උත්තර පත්‍ර සමීක්ෂණය කරන අවස්ථාවන්හිදී අපි දකිනවා. මේ නිසා එම රීතියට යටත්ව ප්‍රකාශනයන්හි විද්‍යාත්මක ස්වරූපය හඳුනා ගැනීම පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් දැන් කාල්පපගේ රීතියට විද්‍යාත්මක විද්‍යාවන් වන්නේ කෙබඳු ආකාරයේ විෂයන්ද? සාමාන්‍යයෙන් විද්‍යාවන් පිළිබඳව කතා කිරීමේදී ජනප්‍රිය අර්ථයෙන් ප්‍රකට අර්ථයෙන් බොහෝ විට විද්‍යාවන් ලෙස සැලකෙන්නේ ස්වාභාවික විද්‍යාව. ස්වාභාවික විද්‍යාවන් ලෙස සැලකෙන්නේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව ආදී විෂයන් රාශියක් තියෙනවා. ඒ ප්‍රමුඛ ප්‍රධාන පෙළේ විෂයන් කීපයක් මම සඳහන් කරේ. විද්‍යාවන් ලෙස ජනප්‍රියාර්ථයෙන් එවැනි ප්‍රකට අර්ථයෙන් එවැනි විෂයන් විද්‍යාවන් ලෙස සැලකුණත් සමාජමය ශාස්ත්‍රයන් පවාද විද්‍යාවන් ලෙස සැලකීමේ පදනමක් පවතිනවා. ඒ මත ભેදාත්මකයි. ස්වාභාවික විද්‍යාවන්ද නැද්ද පිළිබඳව කිසිදු මතභේදයක් නැහැ. සමාජ විද්‍යාවන්ද නැද්ද යන මතභේදයක් තියෙනවා. සමාජ විද්‍යාවන් ලෙස සැලකෙන්නේ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, ඉතිහාසය, පුරා විද්‍යාව, මානව විද්‍යාව ආදී විෂයන් තවත් තියෙනවා නොකී විෂයන්. මේ සමාජ විද්‍යාවන්හි විද්‍යාත්මක භාවය මතභේදයන් ලක් වූ කරුණ. නමුත් කාල්පප විසින් විද්‍යා සහ විද්‍යා නොවන ශාස්ත්‍රයන් පිළිබඳ සිදු කරන ප්‍රභේදයට යටත්ව ස්වාභාවික විද්‍යාවන් පමණක් නොව සමාජ විද්‍යාවන්ද විද්‍යාවන් ලෙස සැලකෙනවා. මේ නිසා මතභේද පැවතියත් සමාජයේ පිළිබඳ හදාරන ශාස්ත්‍රයන්ද විද්‍යාවන් ලෙස සලකන බව මෙහිදී අපි තේරුම් ගත යුතුයි. ඒ අනුව භෞතික විද්‍යාවක් වන්නාseම ආර්ථික විද්‍යාවද විද්‍යාවක් වෙනවා. ඒත් එක්කම ඇතම් ශාස්ත්‍රයන් පිළිබඳව කාල්පපක රීතිය අදාළ කිරීම ගැටලු සහගත වෙනවා. කාල්පපක රීතිය අදාළ නොවන ශාස්ත්‍ර ලෙස හැඳින්වෙන විෂයන් ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. සුද්ධ ගණිතය, තර්ක ශාස්ත්‍රය.
සුද්ධ ගණිතයේ තර්ක ශාස්ත්‍රයේ කාල්පපගේ රීතියට යටත්ව ගත්තොත් ඒ රීති ආදාළ නොවන ශාස්ත්‍ර නොයසේ නම් ඒවා විද්‍යාවන් නොවන ශාස්ත්‍ර. ආනුභූතික පරීක්ෂණයන්ද ලක් කළ හැකි කරුණු එවැනි ශාස්ත්‍රයන් තුළ අන්තර්ගත නොවන නිසා. මේ කරුණ ඉතා ප්‍රවේශයෙන් ඔබ වටහා ගත යුතුයි. ගණිතය සුද්ධ ගණිතය විද්‍යාවත් ලෙස සැලකීමේ පදනමක් තියෙනවා. ආනුභූතික විද්‍යාවන්හි ආනුභාවික විද්‍යාවන්හි දැනුම ගොඩනගා ගැනීමේදී සුද්ධ ගණිතය එයින් වෙන් කර නොහැකි ඒ හා බැඳෙනම ශාස්ත්‍රයක් වෙන විශේෂම භෞතික විද්‍යාව වගේ විෂයන් ගොඩනැගීමේදී සුද්ධ ගණිතය වගේ ශාස්ත්‍රණ අත්‍යවශ්‍ය වෙනවා. නිසා විද්‍යාවන් හා බැඳී පවතින හේයින් ඒවාද විද්‍යාවන් ලෙස සලකන්න පුළුවන් කියන පිළිගැනීමක් තියෙනවා. එවැනි ශාස්ත්‍රයන් විශේෂයට කළ ආනුභාවික නොවන විද්‍යාව. එහිදී ප්‍රභේදයක් ඇති වෙන ආනුභාවික විද්‍යාව සහ ආනුභාවික නොවන විද්‍යාව. නොසනම් ආනුභූතික විද්‍යාව සහ ආනුභූතික නොවන විද්‍යාව. ආනුභූතික විද්‍යාව ලෙස සැලකෙන්නේ ස්වාභාවික විද්‍යාව හා සමාජ විද්‍යාව. ආනුභාවික නොවන විද්‍යාවන් වෙන්නේ ප්‍රධාන වශයෙන් සුද්ධ ගණිතය තර්ක ශාස්ත්‍රය. එවැනි ආනුභාවික නොවන ශාස්ත්‍රයන් විද්‍යාවන් ලෙස සැලකීමේ පදනමක් වර්තමානයේ පවතිනවා. ඒ කාල්පප විසින් සලකන ලද ආකාරයට ඒවා විද්‍යා නොවන ශාස්ත්‍ර ලෙස සැලකෙනවා. මේ හැර සමකාලීනව කාල්පප මත ඉදිරිපත් කරන අවධිය වෙන විට 20 වන ශතකයේ මුල් කාලය වෙනකොට විද්‍යාත්මකයේ සලකන ලද ඇතම් මතවාදයන් පැහැදිලිවම විද්‍යාත්මක නොවේ යයි කාල්පප දැක්වුවා. එසේ විද්‍යාත්මක නොවේ යයි විද්‍යාවන් ලෙස ඒ කාලේ ප්‍රබල පිළිගැනීමක් පැවතුණත් විද්‍යාවන් නොවේ යයි කාල්පප සඳහන් කළ ඉතා ප්‍රමුඛ පෙළේ මතවාදයන් දෙකක්. එකක් මාක්ස්වාදය, අනිත් එක මනෝ විශ්ලේෂණවාදය. කාල් මාක්ස් විසින් ඉදිරිපත් කළ මාක්ස්වාදය විද්‍යාත්මක සිද්ධාන්තයක් ලෙස ප්‍රබල පිළිගැනීමක් පැවතුණා. අදටත් ඇතැම් පිළිගැනීම් කියනවා. නමුත් මාක්ස්වාදය විද්‍යාත්මක සිද්ධාන්තයක් නොවන බව පැහැදිලිවම කාල්පප කිව්වා. ඒත් එක්කම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හඳුන්වා දුන් මනෝ විශ්ලේෂණවාදී සිද්ධාන්තයද විද්‍යාත්මක සිද්ධාන්තයක් ලෙස පිළිගැනීමක් පැවතියත් එයද විද්‍යාත්මක නොවේ යයි කාල්පප ප්‍රකාශ කළා. ඒ වගේ මනෝ විශ්ලේෂණවාදය, මාක්ස්වාදය වැනි මතවාදයන් ඒවා විද්‍යාත්මක නොවන බවට කාල්පප කියවැනි කරුණු ඉදිරි පාඩමකදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම විද්‍යා නොවන ශාස්ත්‍රයන් ලෙස ගත හැකි විෂයන් කීපයක් අපි බලමු. ආගම ඕනම ආගමක්, ආගම, දර්ශනය, සාහිත්‍ය, ආචාර විද්‍යාව, සෞන්දර්ය විද්‍යාව, පාරමනෝ විද්‍යාව, පාරභෞතික විද්‍යාව. විශේෂයෙන්ම සඳහන් කරන මනෝ විද්‍යාව නෙවෙයි පාරමනෝ විද්‍යාව. පාරමනෝ විද්‍යාව පාරභෞතික විද්‍යාව. ඒ කියන්නේ සාමාන්‍ය මානසික ස්වභාවයන් ඉක්මවා ගිය දේ හදාරන දේ පාරමනෝ විද්‍යාව. පාරමනෝ විද්‍යාව අද වෙනකොට පුළුල්ව පරීක්ෂණ මණ්ඩල වක්කලා තියෙනවා. පරසිද්ධාන් අනුවන පරචිත්ත විඥානනේ අනිත්‍යක සිද්ධාන් අනුවන දිවස මනෝකායවාදී සංකල්ප පිළිබඳ හදාරනවා. පාරමනෝ විද්‍යාවෙන් ඒ පුළුල්ව දැන්ට පරිශීලනය කරලා තාමයේ විද්‍යාන වන ශාස්ත්‍රයක් ලෙස පිළිගැනීමක් තියෙනවා. පාරභෞතික විද්‍යාව භෞතිකත්වයේ ඉක්මවා ගියදී පිළිබඳ මත තියෙනවා. හොල්බන් අවතාර, ඉවරු, ඔයගේ තියෙන භූතය, ඔයගේ විවිධ කාරණා පිළිබඳ ආධාරණ පාරභෞතික විද්‍යාව. විද්‍යාවක් නෙවෙයි. හස්තරේඛා ශාස්ත්‍රය, ශාන්ති කර්ම, නොයසනම් ප්‍රලය කර්ම, බලිතොවිල් වගේ දේවල්. දේවධර්ම විද්‍යාව ආදී විද්‍යා නොවන ශාස්ත්‍ර බවට පත් වෙනවා. එවැනි ශාස්ත්‍රයන් තුල අන්තර්ගතදී ආනුභූතිකව පරීක්ෂා කිරීමට නොහැකි වීම, අසත්‍ය කිරීමට නොහැකි වීම වැනි විද්‍යාවක පැවති යුතු ලක්ෂණ නොපවතින ආකාරය දැක ගන්න පුළුවන්. මේ අනුව
විද්‍යා සහ විද්‍යා නොවන ලෙස සාස්ත්‍රයන් ප්‍රභේද කිරීමේදී ඇතැම් ප්‍රකාශනයන් විද්‍යාත්මක නොවන්නේ ඇයි කියන කරුණ පිළිබඳව අනතුරුව මම අවධානය යොමු කරනවා. මේ බොහෝ විට විභාගවලදී ලැබෙන්න පුළුවන් ආකාරය ගැටලුවක්. කාල්පපගේ අසත්‍යකරණීය රීතියට යටත්ව පහත දැක්වෙන ප්‍රකාශ විද්‍යාත්මක වේද නොවේද යන්න දක්වන්න. කාල්පපගේ අසත්‍යකරණ රීතියට යටත්ව විශේෂයෙන් අවධාරණය කරනවා කාල්පපගේ අසත්‍යකරණ රීතියට යටත්ව පහත දැක්වෙන ප්‍රකාශ විද්‍යාත්මක වේද නොවේද ප්‍රශ්නේ. 1. හිරු පෘථිවිය වටා කක්ෂයක ගමන් කරයි. ආනුභූතිකව පරීක්ෂා කිරීමට හැකිවන අතර අසත්‍ය කිරීමේ හැකියාවකින්ද යුක්තයි. විද්‍යාත්මක ප්‍රකාශනය. ගංගානම් ගඟේ ස්නානය කිරීම ඔබට විමුක්තිය දෙනු ඇත. ගඟේ ස්නානය කිරීම නාලා විමුක්තිය ලබා ගන්න. පරීක්ෂා කරලා ඔප්පු කළ හැකි කරුණක්ද? නැහැ. ඒක ගැටලුවක් ඒක. අනිත් තව ගැටලුවක්. විමුක්තිය දෙනු ඇත. විමුක්තිය අන්න සංදිග්ධ පදයක්, අපැහැදිලි පදයක්. අස්පුට පදයක්. අස්පුටතාවයෙන් යුක්ත ප්‍රකාශන විද්‍යාත්මක නැහැ. ඇයි විමුක්තිය අස්පුට වන්නේ? එක ආගම්වල විවිධ ආගම්වල විමුක්තිය වෙනස්. දේශපාලන මතවාදයන් තුලින් විමුක්තිය පිළිබඳ මතය වෙනස්. එනිසා පුද්ගලයන් විමුක්තිය පිළිබඳ දරන මතවාදයන්හි ඇති වෙන වෙනස නිසා යස්පුට සංකල්පයක් එයින් මේ විද්‍යාත්මක ප්‍රකාශනයක් වෙන්න බෑ. සොරකම දඬුවම දිය යුතු වරදකි. ඇගයම්ශීලී ප්‍රකාශනයක් දිය යුතු. පොදුවේ ඔබ මතක තබා ගත යුතුයි. ඇගයම්ශීලී ප්‍රකාශනයන් කිසිලෙසකත් විද්‍යාත්මක ප්‍රකාශනයන් නෙවෙයි. මේ ප්‍රකාශනයේ අර්ථයත් එක්ක ගත්ත දැන් සොරකම දනුවම් දෙන්න ඕන අපි මිනිස්සු පිළිගන්නවා. මොකද දිය යුතු වරද. සමහර සමාජික එකෙම නොවේ කියන්න පුළුවන්. මේ යුතු කියන ප්‍රකාශ වලට නිශ්චිත අර්ථයක් දෙන්න බෑ. එක්තරා පිළිගැනීමක් පමණයි. එහෙනම් මතක තබා ගන්න. යුතු යන යෙදීමක් යදනවා නම් කිසියම් අවස්ථාවකදී ඒ විද්‍යාත්මක ප්‍රකාශනයක් විය නොහැකි බව. ඔහු වයස අවුරුදු 25ක් වීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රියෙකු වනු ඇත. බොහෝ සිසුන් මේවා වරදවා වටා ගන්නවා. මේ විද්‍යාත්මක ප්‍රකාශනයක්. අමාරුවෙන් විද්‍යාත්මක නොවේ කියලා කියනවා. ඇයි? මන්ත්‍රියෙකු වනු ඇත. වනුවත නිශ්චිතයි. අනාගතයේ ප්‍රකාශක නිශ්චිත ප්‍රකාශයක් මේක. අවුරුදු 25කට පස්සේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රියෙක් වුණාද කියන එක හොයන්න පුළුවනි. පරීක්ෂා කරන්න පුළුවනි. ඒ නිසා ඒ විද්‍යාත්මක ප්‍රකාශනය. 5. ඊට වැදගත් පස්වෙනි ප්‍රකාශය. 3 එකතු කිරීම 2 සමානයි. 2 වැඩි කිරීම 3. මේ අපි ගණිතමය අර්ථය අපිට මෙතන මේ ගාණයෙන් ලැබෙන උත්තරේ සමානවද නැද්ද අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. මේ ගණිතමය ප්‍රකාශනයක්. මම ඉස්සෙල්ලා කිව්වා ගණිතමය ප්‍රකාශන විද්‍යාත්මක නොවේ. විශේෂයෙන් අවධාරණය කරන කාල්පපගේ අසත්‍යකරණ රීතියට යටත්ව. කිසිම ගණිතමය ප්‍රකාශනයක් විද්‍යාත්මක වෙන්න විදියක් නැහැ. ඒ නිසා මේ ප්‍රකාශනය විද්‍යාත්මක නොවේ. දුම්පානය දිවිය කෙටි කරයි. පරීක්ෂා කරන්න පුළුවන්. අසත්‍යකරණය කරන්න පුළුවන්. පරීක්ෂා කරන්න පුළුවන්. අසත්‍යකරණය කරන්න පුළුවන්. මේ නිසා ඒ ප්‍රකාශනය විද්‍යාත්මක ප්‍රකාශනයක් ලෙස සැලකිය හැකියි. හරි. ඊළඟ ප්‍රකාශනය ඔව් එක්කෝ තට්ටේකි නැතිනම් තට්ටේකු නොවේ. විද්‍යාත්මක ප්‍රකාශනයක් නොවේ. මෙය පරීක්ෂා කිරීම ආනුභූතිකව පරීක්ෂා කිරීම හැකි. පරීක්ෂා කරන්න පුළුවන්. නමුත් අසත්‍ය කරන්න බෑ. ඔව් තට්ටේක වුවත් ඒක ඇත්ත නොවුවත් ඇත්ත. මේ වගේ ප්‍රකාශනයන් එක්තරා ආකාරකින් තාර්කික සත්‍ය. තාර්කික සත්‍යයක්. අසත්‍ය කරන්න බෑ තර්කානුකූල සත්‍යය අනිවාර්යයෙන්. ඉදිරි මාස 3
තුලදී ඔහු විදේශගත වනු ඇත. මාස 3කට පසුව පරීක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. පරීක්ෂණ මගින් අසත්‍ය කරන්නත් පුළුවන්. විද්‍යාත්මක ප්‍රකාශය. ගැහැණු ළමයෙකු ලස්සන වෙන එක හොඳයි. ගැහැණු ළමයෙකු ලස්සන වෙන එක හොඳයි. මෙතනදී මේ හොඳයි කියන ඇගයුම්ශීලී ප්‍රකාශන මේවට කියන්නේ. මේ ආත්මීයයි. හොඳ කියන එක කරුණ සම්බන්ධයෙන් එක් එකයි පිළිගැනීම වෙනස්. ඒත් එක්කම ඒ අනුව සන්දිග්ධයි. හොඳ කියන පදේ සන්දිග්ධයි. අපැහැදිලි. විවිධාකාරයෙන් හොඳ දකිනවා. ගැහැණු ළමයෙකු ලස්සන වෙන එක හොඳයි. ලස්සන පරීක්ෂා කළ හැක්කක් නොවේ. ලස්සන පිළිබඳ පිළිගැනීම ඇති වෙනස. මේ නිසා ගැහැණු ළමයෙකු ලස්සන එක විද්‍යාත්මක ප්‍රකාශනයක් වේ නොහැකි. ගෙදර ගියොත් අමුණසී මඟ සිටියොත් තානසී. ගෙදර ගියොත් අමුණසී මඟ සිටියොත් තානසී විද්‍යාත්මක වේ. බොහෝ අය මේ වරදවා වටා ගන්නවා. ගෙදර ගියොත් කොහොම අවිනිශ්චිතාර්ථයක් දෙනවා කියලා හිතනවා. නෑ. මෙය නිශ්චිතයි. ගෙදර ගියොත් අමුණසී මඟ සිටියොත් කරුණු දෙකෙන් විකල්ප දෙක එකක් හෝ පරීක්ෂා කළ හැකියි. එක් කරුණක් හෝ එක දෙයක් හෝ පරීක්ෂා කරන්න පුළුවන්. මේ නිසා විද්‍යාත්මක ප්‍රකාශනය. එක්කවද මහනුවර වහින්නට පුළුවන්. නැත්නම් නොවහින්නට පුළුවන්. මේට කලිනුත් මේ වගේ ප්‍රකාශනයක් අපි සාකච්ඡා එක්කෝ නැත්නම් එකම කරුණක දෙපැත්තක්. වහිනුවර වහින්නට පුළුවන් නැත්නම් නොවහින්න. කිසි දවසක කිසි අවස්ථාවක විද්‍යාත්මක වෙන්නේ නැහැ. ඇයි? අස්සේ පරීක්ෂා කළ හැකි. මහනුවර වැස්ස ගැන පරීක්ෂා කරන්න පුළුවන්. නමුත් අසත්‍ය කරන්න බෑ. වැස්සත් ඇත්ත නොවැස්සත් ඇත්ත. දැන් මේවා පොදු කාරණා වටහා ගන්න ඕනේ. එක්කෝ මහනුවර වහින්නම නැත්නම් නොවහින්නට පුළුවන්. එකම කරුණක දෙපැත්තක්. විද්‍යාත්මක වෙන්න බෑ. දෙකෙන් එකක් වෙන්න ඕන. මේ අනිවාර්යෙන් සත්‍ය වෙන ප්‍රකාශනය. මෙම යන්ත්‍රයේ පැළඳගෙන ඔබට සිතූ පැතූ සම්පත් ලැබෙනු ඇත. පරීක්ෂා කළ නොහැකි. යන්ත්‍රයේ පැළඳගෙන කෙසේද පරීක්ෂා කරන්නේ? ආනුභූතික පරීක්ෂා කළ නොහැකි. ඔබට සිතූ පැතූ සම්පත් නිශ්චිත අර්ථයක් දෙන්නේ නැහැ. සිතූ පැතූ එකයි සිතූ පැතූ සම්පත් වෙනස් වෙන්න පුළුවන්. එක එකයි පිළිගැනීම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ විද්‍යාත්මක ප්‍රකාශනයක් විය නොහැකි. ඊළඟ ප්‍රකාශනය සිව්පාවන කකුල් හතරක් ඇත. ඉතා වැදගත් විද්‍යාත්මක ප්‍රකාශනයක් නොවේ. මක් නිසාද? මේ ප්‍රකාශනය ආරා මම ඔබට කරුණු දෙකක් පැහැදිලි කරන්නම්. මේ විශ්ලේෂී ප්‍රකාශනයක්. විශ්ලේෂී ප්‍රස්තුත ගැන අහලා ඇති. විශ්ලේෂී සත්‍ය ගැන අහලා ඇති. ප්‍රකාශනය තුලම සත්‍යතාවය රැඳී පවතිනවා. විශ්ලේෂී ප්‍රස්තුත නිර්වචනය කරනවා වාච්‍ය පිළිබඳව වාචකයේ තුලින් නැවත කියවෙන වාච්‍ය පිළිබඳව වාචකයේ තුලින් නැත්නම් ඒ සම්බන්ධතාවය තුලින් වාච්‍ය සහ වාචක අතර සම්බන්ධතාවය තුලින් සත්‍ය අසත්‍ය වෙන ප්‍රස්තුත. සත්‍ය වෙන්න පුළුවන් අසත්‍ය වෙන්න පුළුවන්. නමුත් මෙය සිව්පාඩ කරතර සත්‍යයක්. විශ්ලේෂී සත්‍යයක්. විශ්ලේෂී සත්‍යයක් විද්‍යාත්මක වෙන්නේ නැහැ. මක් නිසාද? පුනර්වාචකයක්. වෙන අනිත් වචනේ පුනර්වාචකයක්. මතක තියාගන්න. පුනර්වාචක ප්‍රකාශනත් විද්‍යාත්මක වෙන්නේ නැහැ. ඇයි? අසත්‍ය වෙන්නේ නැහැ. පුනර්වාචකයක් අසත්‍ය වෙන්නේ නැහැ. මේ වගේ ප්‍රකාශනයන් පොදුවේ හඳුනා ගැනීම ඔබට විද්‍යාත්මක ප්‍රකාශනයන් තීරණය කිරීමට අපහසුයි. පුනර්වාචකයක් කියන්නේ සිව්පාවා කියන වචනේ කකුල් අතර නැවත කියවෙනවා. පුනර්වාචක. පුනර් කියන්නේ නැවත වාචක කියවෙනවා. එසේනම් එය කිසි ලෙසකට අසත්‍ය වෙන්න බෑ. එනවා විද්‍යාත්මක ප්‍රකාශනයක් වෙන්නත් බෑ. දහනේදී යම්ලකට සංයෝග වේ. විද්‍යාත්මක ප්‍රකාශනයක් ආනුභූතික පරීක්ෂා කළ හැකි. අසත්‍ය කළ හැකි. සක්දෙව්දුන් දෙව්ලොව තම භවනයේ සිට පෘථිවි දෙස බැල්ම හෙළයි.
සක්දෙවිඳුන් පරීක්ෂා කරන්න බෑ. මේ පරීක්ෂා කරන්න බැරි දෙයක් පෘථග්ජනයන් සක්දෙවිඳුන් ඉන්නවාද නැත්නම් ඉතින් අපි ආනුභූතික පරීක්ෂණයන් හසු කරගන්න කෙනෙක් කියන්න පුළුවන් සක්දෙවිඳුන් දැක්කා ඒ වගේ සමාජය තියෙන්න පුළුවන්. නමුත් අපි කියන්නේ මෙතන ඉන්ද්‍රිය ගෝචරව පිළිගත් පරීක්ෂණ ලක් කරන්න බෑ. ඒ නිසා විද්‍යාත් ප්‍රකාශනයක් නෙවෙයි. මිනිසා මරණින් මතු යලි උපදී. මිනිසා මරණින් මතු යලි උපදී දා පරිස්සමෙන් හඳුනා ගන්න. විද්‍යාත්මක ප්‍රකාශනයක් නොවේ. අන්න එතනදී අපි කියන ආනුභූතිකව පරීක්ෂා කළ හැකිද කියන කාරණේදී විශේෂයෙන් බෞද්ධයන් වශයෙන් මොකද මේ මමත් බෞද්ධයන් වශයෙන් අපි මේක පිළිගන්නවා. විශ්වාසයක් තියෙනවා. නමුත් අපි වෙනත් ආගමික සංකල්පයකදී අපි එහෙම විශ්වාස කරන්නේ නැහැ. ඒ අනුව මේ එක්තරා පිරිසක් සත්‍යය කියලා පිළිගන්නවා. නමුත් විද්‍යාත්මකව කියන ආකාරයේ පරීක්ෂණයන්ට ලක් වෙලා නැති ප්‍රශ්නයක්. විශේෂයෙන් මේ මම පොඩ්ඩක් අවධාරණය තරමක් පැහැදිලි කරන්නම්. පුනර්භවය පිළිබඳව දැනට කෙරෙන යම් විද්‍යාත්මක පරීක්ෂණ තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටවල් වල පුනර්භවයට අදාළ පරීක්ෂණ සිද්ධ කරනවා. ඒතොර මේ පරීක්ෂණ මට්ටමේ පවතින බවත් මේ අද විද්‍යාවට ගැලපෙන විද්‍යාඥයෝ කියන ආකාරයේ පරීක්ෂණ මට්ටමේ තියෙනවා. නමුත් ඒ පරීක්ෂා කිරීම අවශ්‍යද නැද්ද කියන එක ඒවා වෙනම කතා කරන්න ඕන දේවල් පරීක්ෂණ මට්ටමේ තියෙනවා. එතකොට ඒ අනුව කෙනෙකුට හිතනවා දැන් මේ පරීක්ෂා කරන්නේ. ඒ නිසා නමුත් ඒ පරීක්ෂණ මගින් ඇති තහවුරු කිරීමක් විද්‍යාත්මක ස්වරූපේ තහවුරු කිරීමක් පිළිබඳව කියවෙන්නේ නැහැ. සාක්ෂිතිය පුනර්භවයට පාක්ෂමයට පෙර පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලදී පුනර්භවයට පක්ෂ විද්‍යාත්මක සාක්ෂි ගැන අහලා තිබුණා. ඉදිරි අවස්ථාවකදී මම ඔබට ඒවා තවදුරටත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මෙතනදී අපි ඉතා කෙටියෙන් කියන්නේ ඕනෑම ආගමික සංකල්පයක් අපි සලකන්නේ තාමත් විද්‍යාත්මක නොවන ප්‍රකාශනයක් ලෙස. ඒතකොට එම ප්‍රකාශන පිළිබඳ නිගමනය කිරීමේදී තමන්ගේ ආගම කුමක්ද යන්න වැදගත් වෙන්නේ නැහැ. ඊළඟ ප්‍රකාශනයේදී වඩාත් මේක පැහැදිලි වෙනවා. දෙවියන් වහන්සේලම උස්සේක. එයාට ආගමික ප්‍රකාශනයන්. ඔන්න මේ සමත් දෙන ක්‍රිස්තියානි කතෝලික ආගමික දරුවෙක් ඉස්ලාම් ආගම අදහන දරුවෙක් හෝ ඒ වගේ අය මැවීම පිළිගන්න ආගම් තියෙනවා. එක්කෙනෙකුගේ දරුවෙකුට ඒ සත්‍යයක්. අනේ ඒ දරුවා ඒතකොට ඒ සත්‍ය විද්‍යාත්මකයි කියන්න පුළුවන්. නමුත් ඕනෑම ආගමික සංකල්පයක් විද්‍යාත්මක නොවේ කියන පදනමින් අපි ආනුභූතික පරීක්ෂා කරන්න හැකි ආගම් නිසා බැහැර කරනවම නෙවෙයි. මේ කාල්පව කියන විදියට ආනුභූතික පරීක්ෂා කරලා සත්‍ය කිරීම හැකියාව තියෙනවා. මේ වගේ දේවල් පරීක්ෂා කරන්න බෑ වගේම අසත්‍ය කරන්නත් බෑ. හේතුව මේවා පිළිගන්න අය අදහන අය ඒ සත්‍යක්ෂයේ දිගින් දිගටම අදහන හින්දා. එනිසා මේ විද්‍යාත්මක ප්‍රකාශන නෙවෙයි. ඒතොර ආගමික මොහුනුවරින් ප්‍රකාශන දෙස බලන්නේ නැතුව විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් මෙතෙන්දී බලාපොරොත්තු වෙනවා. ආගම් පිළිබඳව ඔබේ විශ්වාසය තබා ගැනීම පෞද්ගලික අයිතියක්. එය මෙතනදී ගැටලුවක් වෙන්නේ නැහැ. මේ සතිය තුලදී හදිසි අනතුරක් සිදුවීම දැතියෙම පරිස්සම් විය යුතුයි. බලන්න එතේ මේ ප්‍රකාශනේ කරුණු අවස්ථා කීපයකදී විද්‍යාත්මක නොවනවා කියන පේන. ඔබ පරිස්සම් විය යුතුයි. මම පැහැදිලිවම ඊට ප්‍රයත්න කරා යුතුය යන ප්‍රකාශන විද්‍යාත්මක වෙන්නේ නැහැ. හදිසි අනතුර සිදුවී ඉඩ ඇත කීම තුළ මේ විද්‍යාත්මක ප්‍රකාශනයක් නෙවෙයි. යම් කරුණක් ඉදිරිපත් කළා ඉඩ ඇත යනුවෙන් කියවෙනවා නම් ඒ විද්‍යාත්මක ප්‍රකාශනයක් වෙන්නේ නැහැ කොහොමදවත්. වායුවේ සෑදී ඇත්තේ චලනය වෙන අංශවලදී විද්‍යාත්මක ප්‍රකාශ දැන්ටත් විද්‍යාවේ පරීක්ෂණයක ඔප්පු කරලා තියෙන විද්‍යාත්මක ප්‍රකාශනයක්. දැන්ට ඔප්පු කරලා තියෙන කාරණා වුණත් විද්‍යාවේදී පසු අසත්‍ය කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා විද්‍යාත්මක ප්‍රකාශනයක්. කාල්පප කියන විදිහට ඕනෑම අද පිළිගන්න විද්‍යාත්මක ප්‍රකාශනයක් අසත්‍ය කළ හැකි ඒවා. අසත්‍ය කියන ඉඩ තිබුණොත් තමයි ඒ විද්‍යාත්මක ප්‍රකාශනයක් වෙන්නේ. වැසිවැස්සොත් ගඟ පිරේ විද්‍යාත්මක ප්‍රකාශනයක්. පරීක්ෂා කළ හැකි ආනුභූති පරීක්ෂා කළන්නත් පුළුවන් අසත්‍ය කරන්නත් පුළුවන්. දැන් මේ වන විට මේ ප්‍රකාශන තුලින් යම් ප්‍රකාශයක් විද්‍යාත්මකද නැද්ද යන්න තීරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබෙන්නට ඇති. ඒත් එක්කම විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් වෙනවා කාල්පපට යටත්ව කාල්පප විද්‍යාත්මක ක්‍රම විෂය තුල ඉතාමත්ම වැදගත් වෙනවා මූලික කරුණු දෙකක් නිසා. එකක් තමයි මේ සාකච්ඡා කරපු අසත්‍යකරණී රීති ඉදිරිපත් කිරීම. දෙවනුව විධික්‍රමයක් වශයෙන් ඉදිරිපත් කරන නිගාමී අසත්‍යකරණ වාදය. මේ කරුණු අතර යම් අන්‍යෝන්‍ය සම්බන්ධයක් පැවතුනත් විශේෂයෙන් ඔබ මතක තබා ගත යුතුයි
උසස් පෙළ විභාගවලදී මේ කරුණු දෙකක් වශයෙන් තමයි අප පිළිගන්නේ. කාල්පනික අසත්‍ය කරන රීතිය. ඒ තමයි මේ සාකච්ඡා කරපු ආනුභූතික පරීක්ෂණ මගින් ප්‍රතිපත්තියක් වශයෙන් අසත්‍ය කළ හැකි මතයන්ගෙන් යුත් අධ්‍යයනයන් යන්නේ. අනිත් එක කාල්පවගේ නිගාමී අසත්‍ය කරන වාදය විධික්‍රමයක්. නිගාමී අසත්‍ය කරන වාදය. බොහෝ සිසුන් අතරින් සිදුවන වැරද්දක් තමයි අසත්‍ය කරන රීතිය ගැන ඇහුවාම ඇතැම් විට අසත්‍ය කරන වාදය ගැන ලියන්නේ. අසත්‍ය කරන වාදය ගැන ඇහුවාම අසත්‍ය කරන රීතිය ගැන ලියන්නේ. පැහැදිලිව මේක වෙන්කොට මතක තබා ගත යුතුයි. අසත්‍ය කරන රීතිය විද්‍යාව සහ විද්‍යා නොවන ශාස්ත්‍ර වෙන් කර ගැනීමේ රීතිය. ඒ නිසා තමයි වෙන් කර ගැනීමේ රීතිය ලෙසත් හඳුන්වන්නේ. විධික්‍රමයක් අසත්‍ය කරන වාදය. ඒ වෙනම පුළුල්ව සාකච්ඡා කළ යුතු එකක්. අපි මෙහිදී කිසිම අවධානයක් ඒ විධික්‍රමයේ සම්බන්ධයෙන් යොමු කරලා නැහැ. නමුත් ඔබ ඒ නිර්වුල්ව මතක තබා ගත යුතුයි. ඉදිරියේදී විධික්‍රම පිළිබඳ පාඩමකදී අපි ඒක සාකච්ඡාවට භාජනය කරනවා. මේ අනුව කාල්පනික රීතිය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් මේ වෙනුවට ලැබෙන්න ඇතැයි මම හිතනවා. විද්‍යාවන් සම්බන්ධයෙන් විද්‍යාව සහ විද්‍යා නොවන ශාස්ත්‍ර විද්‍යාවන් යලි විවිධ ආකාරයට ප්‍රභේද වෙනවා. ආනුභාවික විද්‍යා, ආනුභාවික නොවන විද්‍යා, ස්වාභාවික විද්‍යා, සමාජීය විද්‍යා, සුද්ධ විද්‍යා, විවහාර විද්‍යා, විස්තරාත්මක විද්‍යා, ප්‍රාමාණික විද්‍යා, නොයෙසේ නම් ගැම්සිලි විද්‍යා, මීට අමතරව චර්යා විද්‍යා, ව්‍යාජ විද්‍යා වැනි පිළිගැනීම් පවතිනවා. මේ කරුණු පිළිබඳව ඉදිරියේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා.